හැමෝටම සුබ උදෑසනක් පුතේ. අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඕගොල්ලොන්ගේ දෙවන පාඩම සමාගම් වල අවසාන අභ්‍යාසය තුන්වන අභ්‍යාසය සාකච්ඡා කරන්න යන්නේ. මම කිව්වා හතරවෙනි අභ්‍යාසය මම හදන්නේ ආව තනියම හදන්න ඕනේ. මම මේ තුන්වෙනි එක හදලා දුන්නාට පස්සේ ඔයාලට හතරවෙනි එක හදනවා කියන එක හරි ක්ලිකට්යක් වගේ වැඩක් වෙන්න ඕනේ. හරිද? හදන්න බැරි වුණොත් තමයි වැඩේ. හොඳේ. රයිට්. දැන් මේ දක්වා අපි හදපු හැම ගානම ඔයගොල්ලෝ හදලා ඇති. අනිවාර්යෙන් හදන්න ඕනේ. නැත්නම් වැඩේ අමාරු වෙන්න පටන් ගන්නවා. හරි. මම මේ හදන්න යන තුන්වෙනි ගාන මම ගාන හොඳට කියෙව්වා. ඔයත් ගාන හොඳට කියවන්න. ශේෂ පිරික්සමක් තියෙනවා, ගැළපිලි තියෙනවා. හදන්න කියනවා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය මම රූල් කරා. දැන් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය පැහැදිලි කරන්න යන්නේ. කලින් ගානේ වගේම එකක් රූල් කරා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රූල් කරා. රූල් කරලා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයකුත් හදන්න ඕන නිසා ඒකත් රූල් කරා. මම ගානේ දැක්කා. හොඳට ශේෂ පිරික්සම කියවදී මම දැක්කා හිමිකම් වර්ග තියෙන කීපයයි. සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස්, පොදු සංචිත සහ රඳවාගත් ලාභ විතරයි ওই ගානේ තියෙන්නේ කියලා මම දැක්කා. ওই ගානේ ප්‍රත්‍යාගන්න සංචිත ගැන මුකුත් දීලා නැහැ. ඒ කියන්නේ ප්‍රත්‍යාගන්න සංචිතය ගැන මුකුත් මම දැකපු විදියට දීලා තිබුණේ නැහැ වගේ. ඒ නිසා මම ප්‍රත්‍යාගන්න සංචිත කියලා තීරුවක් ගත්තේ නැහැ. බැරි වෙලාවත් ප්‍රත්‍යාගන්න සංචිතයක් තිබුණොත්, ප්‍රත්‍යාගන්න ගැළපිල්ලක් තිබුණොත්, ඒ ප්‍රත්‍යාගන්නේ සඳහාද අපිට ප්‍රත්‍යාගන්න සංචිත තීරුවක් වෙනම තියාගන්න වෙනවා කියලා මතක තියාගන්න. ඉතින් මට හම්බුන්නේ නැහැ. මට බැරි වෙලාවත් ප්‍රත්‍යාගන්න සංචිතයක් හම්බුනොත් අපිට මේ එකතුව තීරුව කියන එක අයින් කරලා එතෙන් ප්‍රත්‍යක්ෂ සංචිත දාන්න පුළුවන් කියලා මතක තියාගෙන ඉන්න හදිසි අවශ්‍යතාවයක් ආවොත්. හරිද? රයිට්. එහෙනම් මම සුපුරුදු පරිදි පළවෙනි ගැළපිල්ලෙන් වැඩේ පටන් ගන්නවා. ඔයගොල්ලෝ ගාන රූල් කරලා විරික ස්ටොප් කරලා ගාන රූල් කරන්න. ඊට පස්සේ ගාන හදාගෙන ඉන්න පිළිවෙලට ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කොහොමද වැඩේ වෙන්න ඕනේ කියලා. මම ගාන හදා යනවා. ඔයා හිමීට ගාන අවබෝධ කරගෙන වැඩේ කරන්න. මේකේ 2019 3:31 තවා ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින. එදාට තොගේ පිරිවැය 1520යි. සුද්ධ උපලබ්ධගේ 1540යි. අපි දන්නවා පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධගේ වැඩි වුණ අවස්ථාවක තොගේ කපා හරින්න ඕනේ නැහැ කියලා. ඒ නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තොගේ විදියට එන්නේ 1520මයි වත්කම කපා හරින්නේ නැහැ අපි මේක. ඒ වගේම ආදායම් ප්‍රකාශනයේ අවසාන තොගේ විදියටත් එන්නේ 1520මයි. අපි ඒකත් කපා හරින්නේ නැහැ කියලා මතක තියාගන්න. ඔන්න පළවෙනි ගැළපිල්ල. දෙවෙනි එක 18 19 කියන්නේ පුතේ මම ඔය අවුරුදු පහදිලි කරලා තියෙනවා. 18 19 කියන්නේ 18 4 1 පටන් අරගෙන 19 3:30 ඉවර වෙන අවුරුද්ද. ඒ කියන්නේ අපි ගාන හදන අවුරුද්දේ ආදායම් බදු වියදම 2800කට තක්සේරු කරලා තියෙනවා. බලන්න ශේෂ පිරික්සමට ගිහිල්ලා ආදායම් බදු වෙන් කිරීම කීයක් දීලා තියෙනවද කියලා. මුලින්ම මම මේකේ ආදායම් බදු විදියට අඩු කරනවා 2800. අපිට දීලා තියෙන ආදායම් බදු 2800යි. ආදායම් බදු වියදම අඩු කළාම එනවා බදුපත් සුද්ධ ලාභයක්, බදු පෙර ලාභය. හැබැයි පුතේ ආදායම් බද්ද ගලප ගන්න ඕන. මම මේ අයින් එක පෙර වැඩ කරනවා. 2800යි ආදායම් බදු වියදම. ශේෂ පිරික්සමේ බලන්න ආදායම් බදු දීලා තියෙනවද කියලා. මේක තියෙනවා ගෙව්ව ආදායම් බද්ද 3560යි. ආදායම් බදු වෙන් කිරීම 17 18 කියන්නේ ගිය අවුරුද්දට 880යි. එතකොට මේ 2800ක් මේ අවුරුද්ද එක ගිය අවුරුද්දට අදාළව 880ක් තියෙනවා. දෙකම එකට එකතු කළාම 3680යි. මේ 3680න් ආදායම් බදු ගෙවලා තියෙනවා 3560ක්. එකසිය 20ක් ආදායම් බදු තව ගෙවිය යුතුයි. වෙනසක් එනව නේද පුතේ? 120ක් හොඳට බලන්න. තව ආදායම් බදු 120ක් ගෙවිය යුතුයි. මේ 2800යි මේ අවුරුද්දට ගිය අවුරුද්ද 880ක් ගෙවන්න තියෙනවා. ඔක්කොම 3680ක් ගෙවන්න ඕනේ. 3560යි නම් ගෙව්වේ. තවත් 120ක් ගෙවිය යුතුයි. එහෙනම් ජංගම වගකීම් වල නයිමියා ලියන්න. ඉඳ තියලා පහලෙන් ලියන්න. උපචිත ආදායම් බදු කියලා 120. නැත්නම් ගෙවිතු ආදායම් බදු 120යි. ඔන්න ඒ ගැළපිල්ල හරි. මේ අපි කලේ කීවෙනි ගැළපිල්ලද? මේ අපි කලේ දෙවෙනි ගැළපිල්ල. තුන්වෙනි ගැළපිල්ල ඉඩම්මා ගොඩනැගිලි තුල ඇති ඉඩමේ පිරිවැය 5500යි. දේපල පිරියත උපකරණ 105 කීනවන ශේෂ ක්‍රමයට ෂේ කරන්නලු. එහෙනම් ෂේ කරමු. මේ ගානේ ඉඩම්මා ගොඩනැගිලි වල පිරිවැය දීලා තියෙනවා 10400ක්.
ඒකේ 5500ක් ඉඩම ඉවත් කළාම ඉඩම 5500යි. මම ජංගම නෝන වත්කම් වල ලියනවා ඉඩම් තියෙන්නේ 5500යි. එතකොට ඉඩම් ගොඩනැගිලි වල වටිනාකම 10400න් 5500 ඉඩම ඉවත් කළාම තව 4900ක් ඉතුරු වෙනවා. ඒ තමයි ගොඩනැගිල්ල. එහෙනම් මේ ගොඩනැගිල්ලට 5ක් හීනවන ක්‍රමයට සේ කරන්න ඕනේ. එතන බලන්න මේ ගොඩනැගිලි වල මේ දක්වා කොච්චර සේ කරලා තියෙනවද? මොකද 10400 කියන්නේ ඉඩම් ගොඩනැගිලි වල පිරිවැය. ඒකෙන් 5500ක් ඉඩමේ පිරිවැය නම් තව 4900ක් ඉතුරු වෙනවා පුතේ. මේක තමයි ගොඩනැගිල්ල පිරිවැය. 4900. සරල මාර්ග ක්‍රමේ වුණා නම් 4900ට සේ බලන්න තිබ්බා. මේකේ එහෙම බෑ. මේකේ හීනවන. ඒ නිසා 4900න් ආය අඩු කරන්න ඕන මේ දක්වා කරලා තියෙන සමුචිත සය. එහෙනම් බලන්න ඔයා හද අපේ ශේෂ පිරික්සුමේ ගොඩනැගිලි සය වෙන් කිරීම කීයක් දීලා තියෙනවද? ගොඩනැගිලි සය වෙන් කිරීම අවසානට දීලා තියෙනවා 1200ක් පුතේ. එහෙනම් මේ 4900න් 1200ක් අඩු කළාම 3700ක් ඉතුරු වෙනවා. 3700ක් ඉතුරු වෙනවා. පේන්නේ නැහනේ මේ පැත්තේ ලියනවා 3700ක් ඉතුරු වෙනවා ගොඩනැගිලි වටිනාකම. එහෙනම් මෙන්න මේ 3700ට 5ක් බලන්න ඕන නේද? 3700ට 5යි කියන්නේ 185. 185 කෝණේ ගොඩනැගිලි ශ්‍රේ වියදම විදියට 185. එමු නේද ඉන්නේ ගණනය කරලා බලන්න. ගොඩනැගිලි ශ්‍රේ වියදම කීයද ඉන්නේ? 185. ඒ 185 පරිපාලන වියදම් වල ලියන්න ගොඩනැගිලි ශ්‍රේ වියදම කියලා 185 ආදායම් ප්‍රකාශන. ඊට පස්සේ ජංගම නෝන වත්කමට ගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ගොඩනැගිලි පිරිවැය ලියන්න 4900. ඒකෙන් අඩු කරන්න සමුචිත සේවීම් ආරම්භයේ 1200යි. ආරම්භයේ 1200යි. ඒකට එකතු කරන්න මේ අවුරුද්දේ 185 ඔක්කොම 1385. ඒ අඩු කරලා ගන්න අවසාන වටිනාකම 10න් 5 5යි 9න් 8ක් 1යි 8න් 3ක් 5යි 4න් 1ක් 3යි 3515ක් ඉන්න ඕනේ ගොඩනැගිල්ල අවසාන වටිනාකම. දැන් මේ ගැළපිලි අරුමයක් නෙමෙයි. මේ ගැළපිලි අරුමයක් වෙන්න විදියක් නැහැ. මොකද මේ ගැළපිලි අපි අනන්තවත් කරපු ගැළපිලි තියෙන්නේ. හරිද? right. එතකොට මේ ගානේ තියෙනවා දැන් ඔන්න ගොඩනැගිල්ල අපි හදලා ගත්තා. හරිද? ඊට පස්සේ මේ ගානේ තියෙනවා ඊළඟ ගැළපිල්ල 2019 3:30ක දෙන ගොඩනැගිල්ල ප්‍රථම වතාවට ප්‍රත්‍යාග්‍රහණය කළලු 3400කට. මේ අපි ගොඩනැගිල්ල වටිනාකම කීයයි කියලාද හඳුනාගත්තේ? 3515යි. මම අයින් එක හදනවා. 4900ක් වුණ ගොඩනැගිල්ලෙන් සමුචිතසේ 1385ක් අඩු කළාම අපි ගොඩනැගිල්ල අඳුනගන්නේ 3515ක් විදියට. හරිද? හැබැයි යා කියනවා මේ ගොඩනැගිල්ල වෙළඳපොලේ වටින්නේ දැන් 3400ලු. එහෙනම් අපිට ගොඩනැගිල්ල දැන් සටහන් කරන්න වෙන්නේ මේ දෙකේ මොනවාගේ විදියටද? 3400 විදියට. අපිට පාඩුවක් තියෙනවා කීයකද? හරියටම 115ක ප්‍රත්‍යාගණන අලාභයක් තියෙනවා පුතා. ප්‍රත්‍යාගණන අලාභයක් තියෙනවා. එහෙනම් දැන් කොහොමද කරන්නේ? හරි. දැන් මෙන්න මෙතන ගොඩනැගිලි විදියට අපි 4900 ලියන්නේ නැහැ. අපිට සමුචිත සේ ලියන්නත් බෑ. එහෙනම් 3515 එන්නේත් නැහැ. මේ සමුචිත සේ ඔන්න මම ලිව්වා
ලිව්වට ඒවා ලියන්න බෑ කියලා තේරුණා. එහෙනම් ඔයා තනීරකින් කපන්න ඕනේ. දැන් මං ගාන පැහැදිලි කරගන්න හදන්නේ. එතන ওই වගේ දේවල් අපි ලියලා ආයේ කපලවාට කියලා දෙන්නේ. එහෙම ලියන්න බෑ. එහෙනම් ඒක වෙනස් කරගන්න. එහෙනම් ඔයා එහෙම ලිව්වා නම් මාත් එක්කම ඔයා ඔන්න කපලවාට වෙනස් කරගන්න ඕනේ. ඒක තමයි ඉගෙන ගන්නවා කියන එක. මම ඕක නිකම්ම කිව්වා නම් මෙන්න මේම ශ්‍රේ කිරනකොටම ප්‍රත්‍යාගන්නෙකුත් තියෙනවා පුතේ. ඕක මෙහෙම කරන්න ඕනේ කිව්වනම් ඔයාට ශ්‍රේ තේරෙන්නේ නැහැ. ප්‍රත්‍යාගන්නේ තේරෙන්නේ නැහැ අන්තිමට. ඒ නිසා මම ශ්‍රේ කතාව වෙනම කරලා ඒක ලියන විදියට ලියන්න පුරුදු කරලා හැබැයි මම පස්සේ ඊළඟ ගැලපෙල්ලට අවිලා කිව්වා ඔව් එහෙම ලියන්න බෑ දැන් ප්‍රත්‍යාග්‍රහණයට සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් ගොඩනැගිල්ලේ වටිනාකම විදියට ගන්න අර 3400 අලුත් වටිනාකම. එතකොට ගොඩනැගිල්ල කපා හරින්න ඕන පුතේ අලාභයක් තියෙනවා ප්‍රත්‍යාග්‍රහණ 115කින්. ඒක වෙනත් වියදම් වල ලියන්න ඕන ප්‍රත්‍යාග්‍රහණ අලාභය ගොඩනැගිලි කියලා රුපියල් 115ක් නැත්නම් 1,15,000ක ප්‍රත්‍යාග්‍රහණ අලාභයක් සටහන් කරන්නත් ඕනේ. ප්‍රත්‍යාග්‍රහණ අලාභය සටහන් කරන්නත් ඕනේ වෙනත් වියදම් වල 1,15,000ක. ඔන්න එතකොට ගැලපිලි 4ක් ඉවරයි. හොඳට අවබෝධ කරගන්න ආයෙ මේවා හදලා බලන්න ඕන. හොඳද? ඔන්න සේවිං වෙනම කරලා ඒවා ලිව්වා. ගොඩනැගිලි ප්‍රත්‍යාග්‍රහණය වෙනම කරලා ඒක ලිව්වා. එතකොට ප්‍රත්‍යාග්‍රහණ අතිරික්තයක් නෙමෙයිනේ. ප්‍රත්‍යාග්‍රහණ ලාභයක් ආවම වෙනත් ස්ථිරනාදයන් වල ලියන්න තිබ්බා. ප්‍රත්‍යාග්‍රහණ අලාභයක් ඉන්නේ. ප්‍රත්‍යාග්‍රහණ අලාභයක් වෙන නිසා ඒ අලාභය මම වෙනත් ස්ථිරනාදයන් වල සටහන් කරන්න ඉන්නේ නැහැ. හොඳද? ප්‍රත්‍යාග්‍රහණ ලාභයක් තිබ්බනම් විතරයි සටහන් කරන්නේ. අලාභ ලියන්න ඕනේ නැහැ. අලාභ අපි කලින් ලියනවා. මෙතන අඩු කිරීමක් විදියට දාන නිසා. ආයේ මෙතන ලියන්න ඉන්නේ නැහැ. ලාභ විතරයි මෙතන ලියන්නේ. හරිද? right. ඊට පස්සේ මම එනවා ඊළඟ ගැලපිල්ල. ඇවිල්ලා ගැලපිලි අංක 5. 2019 12:31 අවසන් වර්ෂය සඳහා ගෙවූ 3,20,000ක රක්ෂණ වාරිකය මුළුමනින්ම කුලී වරිපනම් රක්ෂණ කිරීමට පිටපත් කර තිබුණි. right. අපි දන්නවා 2019 12:31 අවසන් වන වර්ෂයට ගෙවුවා නම් ඕක ගෙව්වේ 2019 ජනවාරි 1 වෙනිදා. මොකද වර්ෂය අවසන් වෙන්නේ 12:31 නේ. එහෙනම් ජනවාරි 1 වෙනිදා සිට 1/1 සිට 12:31 දක්වා ගෙවලා තියෙනවා සම්පූර්ණ රක්ෂණ වාරිකයේ විදියට 3,20,000. 3,20,000 කියන්නේ මාස 12කට ගෙව්ව එක. අපිට ඕකෙන් ඕනේ කොච්චරක්ද? ජනවාරි 1 වෙනිදා ඉඳන් 3:31 දක්වා හරියටම මෙන්න මේ කාල පරිච්ඡේදය. මාස හරියටම 3ක් ඕනේ. ඒ කියන්නේ හරියටම 4න් එකක් ඕනේ නේ. 32ට 4 වරක් 8යි නේ. 80ක් එනවා. එහෙනම් රක්ෂණ වියදම විදියට පරිපාලන වලට එන්න ඕනේ 80. රක්ෂණ වියදම 80. එතකොට මේ ගෙව්ව 320න් 80ක් නම් රක්ෂණ වියදම ඉතුරු ටික 240 වැඩිපුර ගෙව්ව එක. ඒකේනෝ ජංගම වත්කම් වල වෙළඳ ලැබීතුද අඩමාන ණය ලියලා පාලි ලියනවා. ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම විදියට වත්කම 240යි. ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම 240යි. ඔන්න මං ගැලපිල්ලෙන් ගැලපිල්ල දැන් හදාගෙන යනවා. තව ටිකයි ගානේ තියෙන්නේ මට නම්. ඊළඟ ගැලපිල්ල. ණයකර නිකුත් කරන ලද්දේ 2018 12/1 දිනදීය. එහෙනම් ණයකර වලට පොලී දෙන්න ඕනේ. මේ ගානේ ණයකර තියෙනවා පුතේ ඔක්කොම 2000ක්. මං ජංගම නෝන වගකීම් වල ලියනවා 112 ණයකර 2000යි. මෙන්න මේ 112 ණයකර 2000ට පොලී බලන්න ඕන ණයකර පොලී 2000ට 112යි කියන්නේ පුතේ 240ක් එනවා ණයකර පොලී අවුරුද්දකට. හැබැයි මේ ගානේ කියනවා ණයකර ගන්නේ 2018 12/1 කියලා. 12/1 නේද? ඔව් 12/1. 2018 12/1 සිට 2019 3/31 දක්වා පොලී ගෙවන්න ඕන අපි ඒගොල්ලන්ට. බලන්න 12/1 කියන්නේ 12 වෙනි මාසෙට පොලී ගෙවන්න ඕනේ. 12 වෙනි මාසේ 1 2 3 හරියට මාස 4කට පොලී ඕනේ. එහෙනම් 240 12න් බෙදලා මාස 4කට ගන්න.
4 වරක් 1යි 4 වරක් 3යි 24ට 3 වරක් 8යි 80ක් එනවා. මූල්‍ය වේදම් වලට ගන්න ණයකර පොලි 80යි. ණයකර පොලි 80යි එන්නේ. දැන් බලන්න ওই ණයකර පොලි 80න් අපි ණයකර පොලි කීයක් ගෙවලා තියෙනවද? ශේෂ පිරික්සුමේ තියෙනවා පුතේ ණයකර පොලි ගෙවලා තියෙනවා 48ක්. 80න් 48ක් අඩු කරන්න. 80න් 48ක් අඩු කරපුවම තව ණයකර පොලි 32ක් ගෙවිය යුතුයි. වගකීම් වලට ගන්න උපචිත ණයකර පොලි 32යි. උපචිත ණයකර පොලි 32යි. ඔන්න ණයකර පොලියත් හදාගත්තා. ඊළඟ ගැළපිල්ල. වර්ෂය තුලදී කොටසක් 20 බැගින් වූ සාමාන්‍ය කොටස් 60000 නිකුත් කොට එකතු කරගත් මුදල ඉහත ශේෂ පිරික්සුමේ දක්වා ඇත. බලන්න 20 බැගින් සාමාන්‍ය කොටස් 60000 කියන්නේ කීයක් හම්බ වෙන්න ඕනද? ගුණ කරලා ගන්න පෙර වැඩක 20 ගානේ සාමාන්‍ය කොටස් 60000. ලක්ෂ 12ක් හම්බ වෙන්න ඕනේ. දහස් සංඛ්‍යාවලින් නම් 1200ක් හම්බ වෙන්න ඕනේ. බලන්න ශේෂ පිරික්සුමේ කීයක් හම්බ වෙලා තියෙනවද කොටස් නිකුතුව කියලා? 1320ක් හම්බ වෙලා. 1320ක් හම්බ වෙලා තියෙනවා දැක්කද? දැක්ක නේද? right. එහෙනම් මේ ලැබිලා තියෙන 1320න් අපිට කොටස් නිකුතුව විදියට දාන්න පුළුවන් කීයද? 1200නේ. 1200යි. එතකොට ඉතුරු වෙන කොටස් නිකුතුවේ ටික ඒක වැඩිපුර ලැබිච්ච එක. 1200යි 1320ක් ලැබිලා තියෙනවා. මේකෙන් 1200ක් ඉවත් කළාම 120ක් වැඩි. ඒ කියන්නේ මේ 120 අපි ආපසු යවන්න ඕනේ නැද්ද අතිරික්ත මුදල්? යවන්න ඕනේ. හොඳට මතක තියාගන්න. ගානේ කියලා තියෙනවා නම් අතිරික්ත මුදල් යවන්න කියලා යවන්න ඕනේ. ගානේ කියලා නැතොත් අපි යවන්නේ නැහැ. අපි ඒක තියාගන්නවා. හැබැයි ඒක අපේ වගකීමක්. අපි ඒක ගෙවිය යුතුයි. නැත්නම් ඒක අපි යවිය යුතුයි. ඒක අපේ වගකීම. දැන් මේ ගානේ පහලට තව බැලුවොත් මේගොල්ලෝ මේ අතිරික්ත මුදල යවන්න කියලා නම් කියන්නේ නැහැ. ඒ නිසා ඔය 120 වගකීමක් විදියට දා ගන්නත් ඕනේ. එහෙනම් විස්තරයට එනවා කොටස් නිකුතුව. මම තාම මේ වගේ ආරම්භක ශේෂ දාලා නැහැ. ඒවා ශේෂ පිරික්සුමේ දානකොට දා ගන්න. සාමාන්‍ය කොටස් නිකුතුව කියලා 1200ක් එකතු වෙනවා සාමාන්‍ය කොටස් තීරුවට. එකතු වෙලා ඒක එකතුව තීරුවටත් යනවා 1200. අන්න සාමාන්‍ය කොටස් නිකුතුව කළා. අර අතිරික්ත 120 මං කිව්වා ගෙවිය යුතුයි. ඒක ජංගම වගකීම් වලට යනවා. අතිරික්ත කොටස් මුදල් කියලා 120යි. අතිරික්ත කොටස් මුදල් කියන්නේ වැඩිපුර ලද කොටස් මුදල 120 ජංගම වගකීම් වලට යනවා. ඔන්න ඒ ගැළපිල්ලත් හරි 7 වෙනි එක. ඊට පස්සේ අපි එනවා පුතේ 8 වෙනි ගැළපිල්ල. ණයගැතියන් තුල ආපසු ලද බොල් ණය 80000ක් බැර කිරීමෙන් පසු ශේෂය නිරූපණය වේ. ආපසු ලද බොල් ණය කියන්නේ ණයගැතිය ආපසු දුන්න බොල් ණය 80000 ණයගැතියන්ට බැර කරලාලු. ණයගැතියන්ගේ රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට ගෙවී යුතු ණයගැතියෙකු බංකොලොත් වූ අතර ඒ කපා හැරීමට තීරණය විය. සාමාන්‍ය ණයගැති ශේෂය මත අඩමාන ණය වෙන් කිරීම 5%කි. දැන් ණයගැතියන්ගෙන් ලද ආපසු ලද බොල් ණය 80000ක් ණයගැති කිරීමට බැර කරපුවාම ගාන හරිද වැරදිද? දැන් මේ ගානේ ණයගැතියෝ කොච්චරක් ඉන්නවද කියලා බලන්නකෝ මුලින්ම 1820යි. ඔය 1820න් අනු මේ 1820න් 80ක් ආපසු ලැබීම බැර කරලානේ තියෙන්නේ. බැර කරලානේ තියෙන්නේ. නේද? ඒ නිසා ඔය 1820ට අපිට එකතු කරන්න වෙනවා. මොකද අපි දන්නවා ආපසු ලද බොල් ණය වල කතාව මොකද්ද? ආපසු බොල් ණයක් ලැබුණොත් මුදල් අපි ඒක බොල් ණය ගිණුමට බැර කරලා ණයගැති පාලනයට හර කරන්න ඕන 80. එතකොට 1900ක් වෙනවා. ඔය 1900න්
මුදල් ලැබුණ එක ආය අඩු කරන්න ඕන 80. එහෙම අඩු කළාම එනවා 1820ක් ආයි. හරිද? තේරුණාද කරන විදිය? එතකොට 1820ක් තියෙන එකට 80ක් එකතු කරන්න ඕන ආපසු ලැබුණ ගමන්. ණයගෙති හර බොල් ණය බැර. එහෙනම් ණයගෙතියන්ට ඔන්න හර කළා. මෙයා හර කරලා නැහැ. අපි ණයගෙතියන්ට හර කළා. බොල් ණය වලට බැර කරන්න ඕනේ. බලන්න මේ ශේෂ පිරික්සුමේ දැනට බොල් ණය කියලා ශේෂයක් දීලා තියෙනවා. බලන්න වියදම් වල ශේෂ පිරික්සුමේ බොල් ණය කියලා දීලා තියෙනවද? දීලා නැහැ නේද පුතේ? දීලා නැහැ බොල් ණය මෙතන දීලා නැහැ වියදමත් ශේෂ පිරික්සුමේ. එතකොට මතක තියාගන්න බොල් ණය වලින් අඩු වෙන්න ඕන කොච්චරක්ද? 80ක් ඍණ. බොල් ණය වලින් 80ක් අඩු වෙන්න ඕන. හොඳද? මට මෙතන ඊට මදි වේවිත් දන්නේ මම මේ පැත්තට ගන්නම් මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේට යටින්. බොල් ණයට ඊට මදි වුණොත් එහෙම මේ බොල් ණය හදන්නේ 80ක් බොල් ණය වලින් අඩු වෙන්න ඕනේ. ද්විත්ව ස්ථාන ණයගෙති හර බොල් ණය බැර. මුදල් ලැබීම මුදල් අර ණයගෙති බැර. ඒක ඒගොල්ලෝ කරලානේ තියෙන්නේ. ඒ කියන්නේ මේ 80 ඒගොල්ලෝ සටහන් කරලානේ තියෙන්නේ. එහෙනම් ඒ 80 දැන් ආයෙ අපි අඩු කරන්න යන්නේ නැහැ. මං කිව්වේ සරල ක්‍රමය. සාමාන්‍යයෙන් කරන්නේ එකතු කරලා අඩු කරන එකනේ. දැන් ද්විත්ව ස්ථාන හරියට බලන් ඉන්නකොට ණයගෙති හර කළා බොල් ණය බැර කළා. ඒක ඒගොල්ලෝ ලියලා තිබුණේ අපි ලිව්වා. මෙන්න ණයගෙති හර එකතු කළා බොල් ණයෙන් අඩු කළා. ණයගෙති 1900 වුණා. ඊට පස්සේ මුදල් ලැබෙන කාය ලියන්න ඕනේ නැහැ. මොකද මුදල් ලැබීම අය අඩු කරලා තමයි 1820 ගත්තේ. එහෙනම් ආය 80ක් මේකෙන් අඩු කරන්නේ නැහැ. මුදල් වලට එකතු කරන්නේ නැහැ. එකතු කරලා තියෙන්නේ. එහෙනම් ණයගතිය දැන් 1900යි. මේ 1900න් තවත් ලක්ෂයක් බොල් ණය කපන්න ඕනේ. ලක්ෂයක් අඩු වුණාම වටිනාකම එනවා. තව ණයගතිය ඇතුළු වෙන්නේ 1800ක් විතරයි. ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ණයගතිය 1800යි. ඔන්න ඊළඟ බොල් ණය කපා හැරීමත් අඩු කළා. ණයගතිය එන්නේ 1800යි. හොඳට කල්පනා කරලා බලන්න. බොල් ණය ආපසු ලැබීමේ භාගයක් ලියලා තියෙන එක භාගයක්. ඉතුරු භාගෙ නැහැ. එහෙනම් ඉතුරු භාගෙ තමයි මම ලිව්වේ ණයගති හර බොල් ණය බැර. ණයගති හර නිසා ණයගතියට එකතු වෙනවා. බොල් ණය බැර නිසා බොල් ණය වලින් අඩු වෙන්න ඕන කියලා මම අයිනක ලියාගත්තා. ඊට පස්සේ මේ අවුරුද්දේ ආයෙ 100ක් කපන්න ඕනේ. ඒක බොල් ණය හර ණයගති බැර. ඒ නිසා ණයගතියකින් අඩු කළා. අඩු කරලා එන ණයගතිය ලිව්වා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය 1800. බොල් ණය හර කරන්න ඕනේ. ඒ නිසා මෙතෙන්ට එකතු වෙනවා ආයෙ 100. හරිද? එතන ඇත්තටම බොල් ණය විදියට කීයද ඉන්නේ මෙතන? 20යි නේද? බොල් ණය වියදම ඉන්නේ 20යි. ඊට පස්සේ ගානේ කියනවා සාමාන්‍ය ණයගතියට අඩමාන ණය වෙන් කරන්නලු 105. එන 1800ට 105යි. 1800ට 105යි කියලා කියන්නේ 90යි පුතේ. 90යි. අඩමාන ණය වෙන් කිරීම 90ක් එනවා. අඩමාන ණය වෙන් කිරීම කීයද? 90ක් එනවා. බලන්න ශේෂ පිරික්සුමේ අඩමාන ණය ආරම්භයේ කොච්චරක් වෙන් කරලා තියෙනවද? 80යි. අඩමාන ණය ආරම්භයේ 80යි අවසානයේ 90යි. එහෙනම් අපිට මදි ඌණයි කොච්චරද? 10යි. ආරම්භයේ 80යි තියෙන්නේ. අවසානයේට 90ක් ඕනේ. එහෙනම් අඩමාන ණය ඌණයි පුතේ මදි අපි ගාව කීයද මදි? අර 10. එහෙනම් ඌණ අඩමාන 10. එහෙනම් වියදම් දෙකක් මට හම්බුණා. එකක් විදෑරීමේ වියදම් වලට එනවා බොල් ණය 20යි. අනිත් එක ඌණ අඩමාන ණය. වියදම 10යි. කෙනෙක්ට බොල්ලා අඩමාන ණය වියදම කියලා දෙකේම එකතුව ලියන්න පුළුවන් 30යි කියලා. දෙකේම එකතුව 30 ලියන්නත් පුළුවන්. වෙන වෙනම ලියන්නත් පුළුවන්. ඔයා කැමති විදියකට ලියන්න. හැබැයි පටලවා ගන්න එපා. අවසාන ගැළපෙල්ලට එනවා පොදු සංචිතයට ලක්ෂ 5ක් මාරු කිරීම. සාමාන්‍ය කොටස් සඳහා 100,000ක අවසාන ලාභාංශයක් යෝජනා කිරීම. වර්ණීය කොටස් හිමියන්ට ඉතිරි ලාභාංශය ගෙවීම. හරි. ඔය ගැළපෙල්ල කරන්න නම් පුතේ අපි ගානේ අවසානෙටම ඉන්න ඕනේ. ඒ නිසා අපි ගානේ අවසානයේදී ඕක සටහන් කරමු. හරිද? ගානේ අවසානට ඕක සටහන් කරමු. ඒ නිසා ගානේ ශේෂ පිරික්සුමේ තියෙන ශේෂ ටික මේ ගානේ ඉතුරු ටික දාගමු. දාලා අපි ඊට පස්සේ අවසාන ගැළපෙල්ල කරමු. හරිද? right. එහෙනම් ශේෂ පිරික්සුමේ තියෙන ශේෂ ටික දාගෙන යමු. ඉඩම්මා ගොඩනැගිලි ගත්තා. ගැනුම් 46880යි.
ගැනුම් 46880යි. විකුණුම් තියෙනවා 60920යි. 60920යි. ආරම්භක තොගේ 1560යි. 1560යි. කාර්යාල වියදම් 580 අපි ගත්තා හදලානේ. පරිපාලන වියදම් වලට ගත්තද? නෑ කලින් ගානේ මතකයි. ඔයයි. කාර්යාල වියදම් 580 වියදම් වලට එනවා. පරිපාලන වියදම් වලට 580යි. කුලී වරිපනම්මා රක්ෂණ 920ක් තිබ්බට අපි ඕකෙන් අර රක්ෂණය අඩු කළා නේද? රක්ෂණය අඩු කළාට පස්සේ ඉන්නේ 680යි. කුලී වරිපනම් කුලී වරිපනම් එක බලන්න ආයේ මම ඒක කියලා දෙන්නම්. මොකද මෙතන මම රක්ෂණ වියදම අරන් තියෙන්නේ. 320ක් රක්ෂණ වාරිකේ වුණාම ඒක ඔක්කොම අතර තියෙනවා කියනවා. ඒ කියන්නේ ශේෂ පිරික්සමේ කුලියා වරිපනම් තියෙන 920ක්. මේ 920 කුලියා වරිපනම් වලින් ඔන්න මම අයින් එක හදනවා ආයේ 920යි. ওই 920න් මේ අවුරුද්දට අපි ගාන හදන කාල පරිච්ඡේදයට රක්ෂණ වියදම ඉන්න ඕනේ 80යි. ඉතුරු ටික ඔක්කොම යන්න ඕනේ ඉදිරියට. ඒ කියන්නේ ඉදිරියට අපි ගත්ත රක්ෂණ වියදම 240ක්. 920න් 240ක් අඩු කළාම නැත්නම් සම්පූර්ණ රක්ෂණ වියදම අඩු කළොත් රක්ෂණ වියදම තියෙන්නේ 320යි. 320ම අඩු කළොත් ඉතුරු වෙන්නේ 600යි. මේක තමයි කුලියා වරිපනම් එතකොට. රක්ෂණ වියදම 320න් අපි 240 ඉදිරියට ගෙවුව නිසා වියදම වෙන්නේ 80යි. කෙනෙක්ට කුලියා වරිපනම් කියලා සම්පූර්ණ වියදම 680 ලියන්නත් පුළුවන්. 600යි 80යි දෙකේ එකතුව මේ 600 කුලී වරිපනම් රක්ෂණය 80. දෙකෙන් කුලී වරිපනම් මා රක්ෂණය 680ම ලියන්න පුළුවන්. මම රක්ෂණය වෙනම ලියුව නිසා කුලී වරිපනම් ලියන්නේ 600 විතරයි කියලා මතක තියාගන්න. ඊට පස්සේ ඊළඟ වටිනාකම තියෙනවා විකුණුම් වියදම 780යි. ඒක ලියන්න ඕන බෙදා හැරීමේ වියදම් වල. විකුණුම් වියදම 780යි. ඊට පස්සේ ඊළඟ එක සන්නම් නාමය. ඒක ජංගම නොවනවත්කම් වල 15ටම එනවා. 1800යි සන්නම් නාමය. ඊට පස්සේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂ දීලා තියෙනවා සාමාන්‍ය කොටස් 7200යි වර්ණීය කොටස් 1600යි. පොදු සංචිතයේ 3000යි. රඳවාගත් ලාභ තියෙන්නේ 6800යි. සම්පූර්ණ එකතු වෙනවා මේ ටික එකතුව 7යි 13යි 14000යි 17000යි 18600ක් එනවා. මේ ආරම්භක ශේෂවල හිමිකම් විනාශ වීම ප්‍රකාශනයේ එකතුව 18600ක් එනවා. ඊට පස්සේ අනිකුත් පරිපාලන වියදම් තියෙනවා 700ක්. ඒක පරිපාලන වියදම් වලකට අනිකුත් පරිපාලන වියදම් 700යි. ඒක අනිකුත් පරිපාලන වියදම් වලට. ඊට පස්සේ ආයෙ තියෙනවා අනිකුත් බෙදා හැරීම් වියදම් 260යි. ඒකත් බෙදා හැරීම් වියදම් වලට අනිකුත් බෙදා හැරීම් වියදම් 260යි. ඊට පස්සේ අනිකුත් වියදම් ආදායම් තියෙනවා 204. ඒක වෙනත් වියදම් වලට එනවා. අනිකුත් වියදම් 204යි. අනිකුත් ආදායම් තියෙනවා 172යි. ඒක වෙනත් ආදායම් වලට. අනිකුත් ආදායම් 172යි. తాවකාලික ණය පොලි 300 ඒ මොන එකකට ගෙවපු එකක්ද දන්නේ බලන්න. ණය කර විතරයි තියෙන්නේ වෙන නම් මොකවත් නැහැ. ඒ නිසා తాවකාලික ණය පොලි කියන්නේ මොකක් හරි ණයක් తాවකාලික වරගෙන ගෙවපු එකක්. ඒ ණය අපි අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ ගෙවල ඉවර කරලා තියෙනවා. ඒ නිසා తాවකාලික ණය පොලි 300 මූල්‍ය වියදම් වලට ගන්න. ඊට පස්සේ ගෙව්ව ආදායම් බදු ලිව්වා.
ආදායම් බදු වෙන් කිරීම ලිව්වා. අතුරු ලාභාංශ ටික තියාගන්න. අතුරු ලාභාංශ කියන්නේ අතරමැද්දේ ලාභාංශ. ඔන්න වචනය අල්ලා ගන්න. අතුරු ලාභාංශ කියන්නේ මොනවද? අතරමැද්දේ ලාභාංශ. වර්ෂයේ අතරමැදි ලාභාංශ. වර්ෂයේ අතරමැදි ලාභාංශ කියලා කියන්නේ ඔක හර තීරුවේ තියෙන. ඒ කියන්නේ ගෙව් එක. අතුරු ලාභාංශ කියන්නේ පුතේ ගෙව්පු ලාභාංශ වල. අපි අර කලින් ගණන් වල ගෙව්පු ලාභාංශ හම්බුනේ. මෙතනදී අපි වෙනස් වෙනවා වචනේ වෙනස් කරනවා කියලා දෙන්න ඕනේ නේ ඕවා. අතුරු ලාභාංශ. ඒ කියන්නේ අතරමැද්දේ ගෙවන ලාභාංශ. එහෙනම් මං කිව්වා ලාභාංශ කතාව ලියන්නේ අපි අවසානයේට. එහෙනම් ඉවසලා ඒක තියාගමු. ඔන්න ශේෂ දෙකක් ඇත ඇරියට. තීරුබදු 920 ගැනුම් වලට එකතු වෙන්න ඕනේ. 920 ගැනුම් වලට එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ ආපසු යවුම් 160 ආපසු යවුම් වලින් විකුණුම් වලින් අඩු වෙන්න ඕන නේ. ආපසු යවුම් ටික ආපසු යවුම් 80 විකුණුම් පිරිවැය අඩු වෙන්න ඕනේ. ණය කර 2000 අපි ගත්ත ජංගම නෝන වගකීම් වලට හරි එක. ඊට පස්සේ ණය ගැතියෝ ලිව්වා, අඩමාන ණය වෙන් කිරීම ලිව්වා, කොටස් නිකුතුව ගත්තා, ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම ගත්තා, ණය කර පොලී ගත්තා, අවසානික මුදල් ශේෂය 13828යි. ඒකෙන් ඕනේ ජංගම වත්කම් වලට 13828යි. දැන් අපි ලාභ හොයලා ඒ එන මුළු විස්තීර්ණ ආදායම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට දාමු. එහෙමනේ කලින් අර හිමිකම් වෙනස් වීම ප්‍රකාශනේ හදනකොට ගත්තනේ වර්ෂයේ ලාභෙ දීලා තිබිලා ඒකර විස්තීර්ණ ආදායම් ගලපලා මුළු විස්තීර්ණ ආදායම මේකේ ලිව්වා. ආයේ වගේ මේකෙත් ලියමු. ලියලා අර අධ්‍යක්ෂක මණ්ඩලයේ කියන දේවල් ටික කරලා දාමු. එහෙනම් මේකේ ලාභ හොයන්න ඕනේ. මේකේ උඩම තියෙන විකුණුම් වලින් 160ක් අඩු වුණාට පස්සේ එනවා එකතුව 60760යි. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා තීරුබදුත් එකතු කරලා ගත්තම මුළු එකතු වෙනවා එතන 49360ක්. ඒ 49360න් 80ක් අඩු වුණාම එනවා 49280යි. ඒකෙන් අවසාන තොගේ 1520 අඩු වුණාම එනවා 47760. 60760න් 47760ක් අඩු කරන්න. එතකොට එනවා දල ලාභය 13000. ඒකට 172ක වෙනත් ආදායම් එකතු වුණාම 13172 වෙනවා. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් තියෙනවා. මොනවද තියෙන්නේ බෙදා හැරීමේ වියදම්? 20යි 10යි 780යි 260යි. මේ ටික එකතු වෙනවා පුතේ ඔක්කොම 1070ක්. එක අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ පරිපාලන වියදම් ටික එනවා 185ක් තියෙනවා, 80ක් තියෙනවා රක්ෂණය, 580ක් තියෙනවා, 600ක් තියෙනවා. ඊට පස්සේ ආයේ 700ක් තියෙනවා. මේ ටිකේ එකතු වෙනවා සම්පූර්ණ 2145. ඒකත් අඩු වෙන්න ඕනේ. මූල්‍ය වියදම් දෙකක් තියෙනවා 80යි 300යි. ඒ කියන්නේ 380යි. ඊට පස්සේ වෙනත් වියදම් දෙකක් තියෙනවා 115යි 204යි කියන්නේ 115යි 204යි කියන්නේ 319. ඔය ටික ඔක්කොම අඩු කළාට පස්සේ බදු පෙර සුද්ධ ලාභ එනවා පුතේ. ඒ කියන්නේ මේ 13172කින් මේ වියදම් හතර වර්ගය අඩු කරන්න. එතකොට බදු පෙර සුද්ධ ලාභ එනවා අපිට 9258ක්. ඒ 9258න් ආදායම් බදු 2800 අඩු කරන්න. එතකොට එනවා 6458ක් බදු පසු සුද්ධ ලාභේ. වෙනත් විස්තීර්ණ ආදායම් නැහැ. මුළු විස්තීර්ණ ආදායම එනවා එන 6458. ඒක අරගෙන අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයට ඇවිල්ලා විස්තීර්ණ ආදායම කියලා රඳවාගත් ලාභයට එකතු කරන්න 6458 එකතුව තීරුවටත් එකතු කරන්න
6458. හරිද? right. ඊට පස්සේ දැන් අර අධ්‍යක්ෂක මණ්ඩලයේ කියන දේවල් ටික කරලා දාමු. මොනවද අධ්‍යක්ෂක මණ්ඩලය කියන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලය කිව්වා නේද? 9 වෙනි එකේ පොදු සංචිතයට ලක්ෂ 5ක් මාරු කරන්න. එහෙනම් මම ලියනවා මුලින්ම පොදු සංචිත මාරු. පොදු සංචිත මාරු කීයක්ද? ලක්ෂ 5යි. පොදු සංචිතයට ලක්ෂ 5 එකතු කරනවා. එකතු කරලා රඳවාගත්ත ලාභ වලින් ලක්ෂ 5 අඩු කරනවා. ඊට පස්සේ සාමාන්‍ය කොටස් හිමියන්ට මේ දෙන්න කියන අවසාන ලාභාංශය යෝජිත ලාභාංශ. මම කිව්වා යෝජනා කරන ලාභාංශ වල සාමාන්‍ය කොටස් හිමියන් එක ලියන්නේ නෑ, වර්ණීය කොටස් විතරයි ලියන්නේ. ඒ නිසා ඒක කරන්නේ නෑ 110 කතාව. වර්ණීය කොටස් හිමියන්ගේ ඉතිරි ලාභාංශ ලියමු. ඒතර ඒ 9 වෙනි ගැලපෙන්න හරිය. ශේෂ පිරික්සමේ ඇතහැරිය ශේෂ දෙකක් ඔයාලට මතකද? අතුරු ලාභාංශ. අතුරු ලාභාංශත් මෙතන ලියනවා එහෙනම්. सामान्य कोटस सह वर्णीय कोटस अतुरु लाभांश वल सामान्य कोटस තියෙනවා 380 ඒක රඳවාගත් ලාභයෙන් අඩු කරන්න එකතු වෙනුත් අඩු කරන්න ඊට පස්සේ වර්ණීය කොටස් වල අතුරු ලාභාංශය තියෙනවා 152ක් ඒක රඳවාගත් ලාභෙනුත් අඩු කරන්න ඒක එකතු වෙනුත් අඩු කරන්න ඊට පස්සේ යෝජිත ලාභාංශ ගන්න ඒකේ වර්ණීය කොටස් ටික ගන්න ඕනේ වර්ණීය කොටස් හිමියන්ගේ යෝජිත ලාභාංශ කොහොමද හොයන්නේ වර්ණීය කොටස් හිමියන්ගේ යෝජිත ලාභාංශය හොයන්න නම් මේකේ බලන්න ඕනේ වර්ණීය කොටස් කොච්චරක් තියෙනවද 1600යි මේ 1600ට 111ක් බලන්න ඕනේ. 176යි ඔක්කොම. මෙන්න මේ 176න් මේ 176න් අපි වර්ණීය කොටස් ලාභාංශ දැනට ගෙවලා තියෙනවා කොච්චරක්ද ගානේ 152ක්. එතකොට තව ගෙවන්න ඕනේ 24ක ප්‍රමාණයක් අපි තව ගෙවන්න ඕනේ 24ක් කියන්නේ තව යෝජනා කරන්න ඕන අපි ඒගොල්ලන්ට ගෙවන්න 24ක් එහෙනම් ඒකත් මෙතනින් අඩු කරනවා 24යි ඒක ගෙවලා නැහැ ඒක ගෙවි යුතුයි ඒ නිසා ජංගම වගකීම් වල පෙන්නන්න ඕනේ ගෙවි යුතු වර්ණීය කොටස් ලාභාංශ 24යි. එච්චරයි ගානේ තියෙන්නේ. දැන් ගාන ඉවරයි පුතේ. දැන් කරන්න තියෙන්නේ මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශ 15ට අඩු කරන්න. හිමිකම් වෙනස් වීම ප්‍රකාශ 15ට එකතු කරන්න. එකතු කරලා ගන්න මේකේ අවසාන එකතු 8400යි 1600යි 3500යි රඳවාගත් ලාභ 12202යි එකතුව විදියට අපිට එනවා 25702ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සාමාන්‍ය කොටස් විදියට ගන්න 8400යි වර්ණීය කොටස් 1600යි සංචිතවල පොදු සංචිත 3500යි රඳවාගත් ලාභය 12202යි මෙතන එකතුව ගන්න ජංගම නෝන දාන්න ජංගම දාන්න මුළු එකතුව ගන්න මම මුළු එකතුව දාන්නේ නැහැ ජංගම නෝන වත්කම් ගන්න ජංගම වත්කම් ගන්න මුළු වත්කම ගන්න එතකොට මේකේ මුළු වත්කම සහ මුළු වගකීම සමාන වෙනවා 27998 ඔන්න ගාන හදලා බලන්න ඔතනින් සමාගම් පාඩම අවසන් වෙනවා
මේ ගාන හොඳට හදලා බලන්න. ඊට පස්සේ හතරවෙනි අභ්‍යාසයත් කරන්න. ඒකේ පිළිතුරුත් එක්කම තියෙනවා නිබන්ධනේ. ඒකත් කරලා බලන්න. ඒක මීට වඩා ලේසි පොඩි ගානක් තියෙන්නේ. හදලා බලන්න. අපි ඊළඟට හමු වෙමු හවුල් ව්‍යාපාරات එක්ක. එන හැමෝටම ආයුබෝවන් බුදුසරණයි ජය වේවා.